සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් සුපුරුදු පරිදි අමරනා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකෙන් මම ඔබ හමුවන්නේ. අදත් කතා කරන්නේ එක්තරා ගැටලුවක් සම්බන්ධව. මේක සමහර උදවියට මෙම අත්දැකීම ඇති. එම අත්දැකීම තමයි මේ කවුරු හරි මේ ඔරලෝසුවක් බැන්දොත්, එහෙම නැත්නම් කරාබුවක් දැම්මොත්, එහෙම නැත්නම් අලුතෙන් සපත්තු දෙකක් පාවිච්චි කරොත්, එහෙම නැත්නම් හෑන්ඩ් බෑග් එකක් පාවිච්චි කරොත්, යම් ඇඳුම් වලට, එහෙම නැත්නම් බෙල්ට් වලට, මෙන්න මේ වගේ දේවල් වලට අසාත්මිකතාවයක් ඇතිවීම. උදාහරණ වශයෙන් කියනවා නම් අපි ගමු ඔරලෝසු පටියක් සම්බන්ධව. මේ සමහර ඔරලෝසු බැන්දාම බඳින්න බෑ. බැඳපු ගමන් අත කසන්න ගන්නවා. එහෙම නැත්නම් කසල රතු වෙනවා එතන. ඊට පස්සේ රතු වෙලා කළු පැහැට හැරෙනවා. සමහරට මේ දදේ වගේ එන උඩට ඉස්සෙනවා. මේක ඉතින් කස ඉන්න වෙනවා. ඊට පස්සේ මේ ඔරලෝසුව බඳින්න බැරි වෙනවා. ඔන්න ඉතින් ගලවලා තියෙනවා ටික දවසක්. මොන හරි ඊට පස්සේ ආලේප කරනවා මොන හරි ක්‍රීම් එකක්. ඊපස්සේ ආයෙ බඳිනවා මේක. ඔන්න ආයෙත් එම තත්ත්වෙම ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අත මාරු කරනවා. අනිත් අතට යනවා. ඔන්න ආයෙත් එම අත කසන්න ගන්නවා. ඉතින් ඔන්න වගේ සංසිද්ධියක් තියෙනවා. ඒ වගේම තමයි මේක සපත්තු වලටත් එන්න පුළුවන්. වැඩිපුරම අපි දකිනවා විශේෂයෙන් පාසල් යන ළමුන්ගේ. ඒතකොට සපත්තු වලට මතක තියාගන්න ඕනේ කරුණු දෙකක් සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි මේ සපත්තුව දාපු ගමන් සපත්තුව ඇඩ්ජස්ට් වෙනකන් සමහර වෙලට අර ප්‍රෙෂර් එක එන තැන් වලට ප්‍රෙෂර් පොයින්ට්ස් වලට තුවාල ඇති වෙන්න පුළුවන්. ඒක නොවේ මේ තත්ත්වය. එම තත්ත්වය ටික දවසක් ගියාම මගේ හැරිලා යනවා ආයෙ සපත්තුව දාන්න පුළුවන් වෙනවා. නමුත් මේ මම කියන තත්ත්වය තමයි මේ සපත්තුවේ තියෙන ඒ සම ගෑවෙනකොට රෙක්සින් එක හරි ලෙද එක හරි ගෑවෙනකොට ඒ මැටීරියල් එක ගෑවෙනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතන කසන්න ගන්නවා. කළු පැහැ වෙනවා. දදේ වගේ එනවා. ඉතින් මේක දාන්න හැම සැරේම සිද්ධ වෙනවා. ඒක සපත්තු වල විතරක් නෙමෙයි සමහරට මේස් එකකට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ කරාබු වලට. ගොඩාක් දුරට අපි දකින දෙයක් කුඩා දරුවන්ගේ ගැහණු ළමයින්ගේ මේ කරාබු දැම්මට පස්සේ ඔන්න කම්පෙති කසන්න ගන්නවා. කසන්න අරගෙන මොකද්ද තුවාල වෙනවා. තුවාල වෙලා ඊට පස්සේ එකකින් ඉස්ම ගලන්න ගන්නවා. දාන්න බෑ. ඔන්න ඉතින් කරාබු දෙක ගලවනවා. ගලවලා ටික දවසක් තියෙන්න යනවා. ඔන්න ආයෙත් දානවා. ආයෙත් දානකොට ආයෙත් එම තත්ත්වෙම ඇති වෙනවා. සමහරට එක කනකට එන්න පුළුවන්. ඊට පස්සේ කන් දෙකටම එන්න පුළුවන්. එතකොට කනට කරාබුවක් දැමීමේදී කන පැසවනවා නම් මෙම තත්ත්වය වෙනවා නම් අපි අපේ වීඩියෝ එක පැහැදිලි කරලා තියෙනවා වෙනමම එම තත්ත්වය එන්නේ ඇයි කියන එක. නමුත් අද කතා කරන්නේ පොදුවේ ඇති වෙන මෙම තත්ත්වය ගැන. ඉතින් මෙම තත්ත්වයට නමක් කියනවා. එම නම තමයි contact dermatitis කියන නම. contact dermatitis. මොකද dermatitis කියලා කියන්නේ හැමේ තියෙන ප්‍රදාහයකට. අපි කියනවා ප්‍රදාහය කියලා කියන inflammation කියන එක. දැන් සමේ රෝගයක් ගත්තාම ඒක එතෙන්දී dermatitis එකක් එන්න පුළුවන්. සමේ ප්‍රදාහයක් එන්නත් පුළුවන්. නොඑන්නත් පුළුවන්. ඒක නිසා හැම ස්කින් ප්‍රොබ්ලම් එකක්ම dermatitis කියන්න බෑ. ඉතින් මෙතෙන්දි මේ contact dermatitis කියලා කියන්නේ ගැටීම නිසා එතන ඇති වෙන එක්කෝ ඇලර්ජි තත්ත්වය, එහෙම නැත්නම් ඒ කිමිකල් එකකට දක්වන ඉරිටේෂන් එක කියලා කියන්නේ දැන් සමහර කිමිකල්ස් වෙනවා ඇලර්ජික් වෙන්න ඉරිටේට් වෙනවා. සමට හානිදායක වෙනවා මේක. ඔන්න ඒ තත්ත්වය ගැන තමයි අපි කතා කරන්නේ contact dermatitis. ඉතින් මේක තවත් ගොඩක් දේවල් වලට සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමහර සුවඳ විලවුන් වර්ග වලට මේක සිද්ධ වෙනවා. ඒ වගේම සමහර ඩයි වර්ග වලට විශේෂයෙන්ම හිසට පාවිච්චි කරන ඩයි වර්ග. එහෙම නැත්නම් රූපලාවන්‍ය ආලේපන වර්ග. ඒවට සිද්ධ වෙන්න පුළුවන්. මේ නියපොතු වලට ආලේපන කරන ද්‍රව නේල් පොලිෂ් කියලා අපි කියන්නේ. ඒවට සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර දේවල් තියෙනවා මේ අතේ පයේ මේ පෑන් වලින් සමහරට ස්කින් එකේ අඳින පෑන් වර්ග. ඒවයි තියෙන කිමිකල්ස් රසායනික ද්‍රව්‍ය. අන්න ඒවට වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් දේවල් වලට වෙන්න පුළුවන්. මේ සමසමග ගැටීම නිසා ඇති වෙන
තත්වය. ඉතින් නැවතත් ඔර්ලෝසු පටි ගැන කතා කරනවා නම් මේ ඔර්ලෝසු පටියක් ගත්තාම වැඩිපුරම මෙම තත්වය අපි දකින්නේ මේ නිකල් එහෙම නැත්නම් ක්‍රෝමියම් කියන ලෝහ මිශ්‍ර ඔර්ලෝසු පටි එහෙම නැත්නම් සමහර රෙක්සින්ස් වර්ග වලින් හදන මේ අපි කියනවා මේ මෙටල් පටි නැතුව සමහර ඒවා තියෙනවා මේ රබර් වලින් හදපුවා. රබර් කිව්වම උතන ජෙනුයින් ලෙදර් තියෙන්නත් පුළුවන්. ජෙනුයින් ලෙදර් අපි කියන්නේ ඇලර්ජික් වෙනවා අඩුයි කියලා. නමුත් වෙනත් රෙක්සින්ස් වර්ග ඒ කියන්නේ වෙනත් රබර් වලින් හදපු වෙනත් වර්ග වලට අසත්මිකතාවය ගොඩක් එන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවල් තියෙනවා මේ කන්ටැක්ට් ඩර්මටයිටිස් එක විතරක් නෙමෙයි ඒක ආවට පස්සේ සමහරට ඇඟටම ඇලර්ජි එක එන්න පුළුවන් අවස්ථාත් තියෙනවා. දැන් ඒකට උදාහරණයක් වශයෙන් මට කියන්න පුළුවන් හිසට පාවිච්චි කරන ඩයි වර්ග. දැන් හිසට පාවිච්චි කරපුවාම ඩයි වර්ග ඒ ඩයි ගාපු තැන් ඔන්න මේ කන්ටැක්ට් ඩර්මටයිටිස් එක එනවා ඇලර්ජික් රියැක්ෂන් එක එනවා එතන. එහෙම නැත්නම් ඉරිටේෂන් එක එනවා. හැබැයි මේක සිරුරටමත් එන්න පුළුවන්. සමහරට සිරුරට ඇබ්සෝබ් වෙලා අන්න තදබල ඇලර්ජික් තත්ත්වයක් යන්න පුළුවන්. එතකොට එතෙන්දී ඇති වෙනවා මුළු සිරුරටම ඇලර්ජික් තත්ත්වයක්. එතකොට ඇලර්ජික් තත්ත්වයක් ඇති වෙලා සමහර විට රෝගියා මේ යන්නත් පුළුවන් සිරුරටම බලපාලා. අපි කියන ඇනෆිලැක්ටික් ෂොක් එකකට යන්න පුළුවන් කියලා. ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් මෙතෙන්දී සිද්ධ වෙන්නේ මොකද්ද මේ සමට යම් දේවල් ඔය මම සඳහන් කරපු දේවල් ගෑවුනාම සම ඒක රිජෙක්ට් කරන්න හදනවා. ඒක ප්‍රතික්ෂේප කරන්න හදනවා. අන්නේ ක්‍රියාවලිය කොටසක් විදිහට තමයි ඔක සිද්ධ වෙන්නේ. මොකද එවැනි දෙයක් වුණොත් මොකක් හරි දෙයකට අපි කරන්න ඕන දේ තමයි එම දෙයින් වළකින එක. දැන් අපි හිතමු ඔර්ලෝසු පටියක් ඇලර්ජික් වෙනවනේ එක පටිය වෙනස් කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක භාවිතා නොකර ඉන්න ඕනේ. ඔන්න ඔය දෙක තමයි කරන්න තියෙන්නේ. මේක ගැටෙන්න මොකද සිද්ධ වෙන්නේ අර තත්ත්වය එන්න වැඩි වෙනව මිසක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඇඟේ තියෙන රියැක්ෂන් එක ඇඟ දක්වන ප්‍රතික්‍රියාව එන්න වැඩි වෙනවා. ඉතින් සමහර අවස්ථා තියෙනවා අර සමහර දේවල් භාවිතයෙන් අයින් කරන්න අමාරුයි. මේක පාවිච්චි කරන්නත් ඕනේ. නමුත් මේක ඇලර්ජික් නොවි භාවිතා කරන්නත් ඕනේ. අන්න ඒ වගේ වෙලාවල් වලට යම් බෙහෙත් වර්ග තියෙනවා විශේෂයෙන්ම ඖෂධ වශයෙන් කටින් ගන්නත් පුළුවන්. බොහෝ දුරටම ලබා දෙනවා ආලේපන වර්ග, ක්‍රීම් වර්ග, ඔයින්ට්මන්ට් වර්ග. අන්න ඒ වගේ දේවල් භාවිතා කරමින් සමහර අවස්ථා තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවල් අපි දැකලා තියෙනවා මේක ටිකක් කල මෙහෙම යද්දි සමහරවිට ඇඟ ඒක තේරුම් අරගෙන ඇලර්ජික් රියැක්ෂන් එකට ඒක ටොලරේට් කරනවා. ඇලර්ජික් තත්ත්වය ඔන්න ඇඟෙන්ම නැවත නැති වෙලා ගිහිල්ලා. අන්න එතකොට අර කලින් ඇලර්ජික් වෙච්ච දේ නැවත භාවිතා කරන්න පුළුවන් තත්ත්වයකටත් එනවා. එහෙමත් වෙනවා සමහර වෙලාවට කලාතුරකින්. ඒකට අපි කියනවා ඩිසෙන්සිටයිස් වෙනවා කියලා කියනවා. මේක වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරයක් විදිහටත් ඒක සිද්ධ කරන්න පුළුවන් ඩිසෙන්සිටයිසේෂන්. ඉතින් සමහර අවස්ථා තියෙනවා සමහර අය අපි ළඟට ආපුවාම අපි දැක්කහම අපිට ඇවිල්ලා පෙන්නනවා ડોක්ටර් මෙන්න මේ ස්ථානේ මේ මෙතන තියෙනවා කසනවා ડોක්ටර් කියලා. නමුත් මේ රෝගියා කියන්නේ රෝගියාට එක්ක තේරුමක් නැහැ එතෙන්ට මොකක් හරි ගැටෙනවද කියලා. ඉතින් අපි විමසිල්ලෙන් බැලුවොත් සමහර විට ඔන්න ඇඳුමක පටියක් එහෙම නැත්නම් බෙල්ට් එකක් අන්න ඒ වගේ දෙයක් ඔන්න ගැටීමක් තියෙනවා. අන්න හොඳට බැලුවොත් කන්ටැක්ට් ඩර්මටයිටිස් එක තමයි තියෙන්නේ. එතකොට එතෙන්ට ප්‍රතිකාරය කරනකන් සමහර විට බෙහෙත් කළාට රෝගේ සම්පූර්ණයෙන් සුව නොවෙන්න පුළුවන්. ඉතින් මේ සමහර උදවිය ආසාවෙන් යම් ඕනමන්ට්ස් ඒ කියන්නේ මේ ආභරණ හදාගත්තට පස්සේ මේව පළඳින්නත් ඕනේනේ. සමහර වෙලාවල් තියෙනවා දැන් එහෙම හදාගත්තු එක ඒකට ආසයි ඒක පළඳින්න දැන් භාවිතා කරන්න බෑ. අන්න එතකොට තමයි ඉතින් මේ ඖෂධයක් භාවිතා කරමින් මේක පාවිච්චි කරන්න වෙන්නේ. සමහර විට මේක දිගටම පාවිච්චි කරන්න බැරි වෙන්න පුළුවන්. කොච්චර ආස වුණත්. ඉතින් සමහර කලාතුරකින් අවස්ථා තියෙනවා මේ කන්ටැක්ට් ඩර්මටයිටිස් එක ගොඩක් වැඩි වුණොත් මම කලින් සඳහන් කළා ඖෂධ මේ වශයෙන් ගන්න පුළුවන් යම් දේවල්. කටින් ගන්න පුළුවන්. නමුත් ඒවා සයිඩ් ඉෆෙක්ට්ස් උත් තියෙනවා. එතකොට ඒවත් කිරලා මැල්ල බලලා දෙන්න ඕනේ. ඉතින් සමහර අවස්ථා තියෙනවා ඊට මේ දරුණු තත්ත්ව આવොත් සමහරවිට ප්‍රතිශක්ති කරන පද්ධතිය යටපත් කරන අපි කියනවා ඉමියුනෝ සප්‍රෙසන්ට්ස් කියලා. අන්න ඒවත් භාවිතා කරන වෙන අවස්ථා තියෙනවා ඊට කලාතුරකින්. නමුත් සාමාන්‍යයෙන් එවැනි අවස්ථා උදා වෙනවා අඩුයි. ඉතින් අපි දන්නවා මේ යම් කිසි දෙයක් කෑමක් බීමක් බේතක් හේතක් ඇලර්ජික් වෙනවා නම් බොහෝ දුරටම කරන්න ඕනේ ඒක ඊට පස්සේ නොගෙන ඉන්න එක. මොකද දෙවෙනි පාරට ගත්තොත් ඇඟේ තියෙන ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඉතින් මෙතෙන්දිත් එම තත්ත්වෙම ඇති වෙනවා. මේ කන්ටැක්ට් ඩර්මටයිටිස් කියලා කියන අත වශයෙන්ම ඇලර්ජික් රියැක්ෂන්ස් වල එක විදිහක්. මේක බටහිර වෛද්‍ය විද්‍යාත්මක ඇසින් බලනවා නම් ඒකේ ඒක විද්‍යාත්මක හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒක සාමාන්‍ය ජනතාවට ඉච්චර තේරුමක් නෑව කතා කරන එක.
ඉතින් මේක ඇඟේ තියෙන එක්තරා හයිපර් සෙන්සිටිවිටි තත්වයක්. ඉතින් මෙම තත්ත්වයේ තියෙද්දී අපි දිගින් දිගටම යම් කිසි දෙයක් භාවිතා කරනවා නම් මොකද එතන වෙන්නේ සම ගොරෝසු වෙලා මේ කළු පැල්ලමක් වගේ හැදිලා දදේ වගේ හැදිලා එතන පොඩ්ඩක් අර කැත ගතියක් එනවා. ඉතින් අතක පයක එහෙම වුණොත් ඒක පේන තැනක නම් ඒක ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා මේ කන්නඩි රාමු වලට මට කියන්න අමතක වුණා සමහර වෙලාවට මේ කණ්ණාඩි ස්පෙක්ටකල්ස් වල මේ iPads සමහර විට එහෙම නැත්නම් ෆ්‍රේම්ස් මේ වගේ තත්ත්ව ඇති වෙලා තියෙනවා. ඉතින් මූණට සමහර වෙලාවට මේ කන්නඩිය භාවිතා කරන්නත් ඕනේ. නමුත් අන්න ඇලර්ජික් එකකුත් එනවා. අන්න එතකොට ගැටලුවක් ඇති වෙනවා ඇත්ත වශයෙන්ම. මොකද නැවත කන්නඩියක් වෙනස් කරන්න කිව්වොත් යම්කිසි මුදලක් වැය කරන්නත් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා සමහර අවස්ථාවලදී. ඉතින් ඒ දිගටම පාවිච්චි කරොත් සමහරට අර මූණේ කැලලක් විදිහට හිටින්න පුළුවන් ඒ කන්ටැක්ට් ඩර්මටයිටිස් තත්වය. ඉතින් ගොඩක් අය හිතන්නේ මොකද්ද මෙහෙම දෙයක් වුණාම සමහරව හිතනවා මේ ඇඟේ ඌෂ්ණයට කියලා. මේ ඌෂ්ණය කියලා දෙයක් මේ ගැන කතා කරනවා. මේක සාමාන්‍ය අයට අපි අහුවොත් ඌෂ්ණ කියලා මොකද්ද තේරුම කියලා අහුවොත් කියාගන්නත් බෑ උත්තරත් නැහැ. ඉතින් සිරුරේ තියෙන ඌෂ්ණාධික බව කියන එක ඕගොල්ලන්ට මගේ වීඩියෝ එක මම විස්තර කරලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. සමහර අය හිතනවා මෙවැනි අවස්ථාවක මේ ඇඟ සිසිල් කරන දෙයක් භාවිතා කළොත් සෞභාග්‍ය වගේ බිව්වොත් හරියයි කියලා. ගොඩාක් ඇලර්ජික් රියැක්ෂන්ස් වලදී මේ සාමාන්‍ය ජනතාව හිතන විදිහක් ඒක. නමුත් ඇලර්ජික් රියැක්ෂන්ස් වලට මේක සිසිල් කිරීම එහෙම නැත්නම් සීතල ගණයට වැටෙන ආහාර ගන්නවයි කියන එක ඇත්තට වැදගත් කතාවක් නොවේ. ඉතින් අපේ සිරුර රිජෙක්ට් කරන්නේ අපේ ඇඟට ඇලර්ජික් වෙන දෙයක් ආවොත් සිරුරට රිජෙක්ට් කරනවා. අපි කියනවා ඇලර්ජන් එකක් කියලා. මේ ඇලර්ජන්ස් කියනවා දහස් ගාණක් තියෙනවා ඇත්ත වශයෙන්ම. සමහර අවස්ථා තියෙනවා මේ ඇලර්ජන්ස් අපිට අඳුර ගන්නත් බෑ. සමහරවිට අපිට පේන්නේ වාතයේ තියෙන යම් පරාග වර්ග එහෙම නැත්නම් සත්තුන්ගේ ලොම් වර්ග ඇඳුම් වල තියෙන සමහර ඒ තියෙන කෙමිකල්ස් ඇඳුම් වල තියෙන ෆැබ්‍රික්ස් වල තියෙන සමහර ඒ මැටීරියල්ස් අන්න ඒවටත් මේවා එන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා සමහරට හේතු හොයන්නත් බෑ. නමුත් කන්ටැක්ට් ඩර්මටයිටිස් එකේදී අපිට සාමාන්‍යයෙන් පැහැදිලිම හේතුව බලා ගන්න පුළුවන්. ඉතා කලාතුරකින් තමයි හේතුව හොයාගන්න බැරි විදිහට කන්ටැක්ට් ඩර්මටයිටිස් එක එන්නේ. ඉතින් දැන් ඔයගලන්ට පැහැදිලි මෙම තත්වයක් තර ඇලර්ජික් තත්වයක් සිරුරේ ඇතිවන පාලනය කරගන්න පුළුවන්, සුව කරගන්නත් පුළුවන්. ඒ අදාළ විදිහට ප්‍රතිකාර කළාම. ඉතින් අදත් මම සමුගන්නවා අමරණ මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය channel එකෙන්. සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග.